ආයිබෝවන් වියසිත් චින්තකස YouTube channel වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාර සැලැස්ම 18 වෙනි නිපුණතාවය. එම නිපුණතාවයේ නිපුණතා මට්ටම් 3ක් අපි පසුගිය වීඩියෝ විදී ආවරණය කළා. ඊළඟ නිපුණතා මට්ටම් 4 මෙම වීඩියෝවෙන් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි 18 නිපුණතාවයේ 18 4 නිපුණතා මට්ටම සාකච්ඡා කරනවා. ව්‍යාපාරයේ මානව සම්පත් සැලැස්ම පිළිල කරයි. කාලච්ඡේද 6යි. ඉගෙනුම් පළවන්නේ මානව සම්පත් සැලැස්ම හඳුන්වයි. මානව සම්පත් සැලැස්මක් පිළිල කිරීම වැදගත්කම පැහැදිලි කරයි. මානව සම්පත් සැලැස්මක ඇතුළත් වී යුතු කරුණු විස්තර කරයි. දෙන ලද තොරතුරු ඇසුරින් මානව සම්පත් සැලැස්මක් පිළිල කරයි. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මානව සම්පත් සැලැස්ම ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත වැදගත් කොටසක්. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස අනාගත මානව සම්පත් අවශ්‍යතාවය නිශ්චය කිරීමත් ඒ සඳහා අදාළ පිරිවැය ඇස්තමේන්තු කොට සකසුන් ලබන සැලැස්ම මානව සම්පත් සැලැස්ම කියලා කියනවා. මානව සම්පත් කළමනාකරණය තුළ මානව සම්පත් කළමනාකරණ කාර්යයන් අපි කතා කරනවා. ඒ සාකච්ඡාවට ලක් කරනකොට අපි මේ මානව සම්පත් සැලැස්ම තුළ අන්තර්ගත කරන කාරණා රාශියක් සාකච්ඡාවට ලක් වෙනවා. ඊළඟට අපි බලමු මේ මානව සම්පත් සැලැස්මක වැදගත්කම. පළවෙනි එක තමයි අනාගත සේවක අවශ්‍යතා හා පිරිවැය පුරවකථනය කරන්න පුළුවන්. අපි දන්නවා මානව සම්පත් සැලැස්ම හදන්නේ ඊළඟ කාලච්ඡේදයට. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද කරගෙන යන්නේ කියන එක මානව සම්පත් සැලැස්ම තුළ සේවකයන් සම්බන්ධ තොරතුරු රාශියක් අන්තර්ගත වෙනවා. එතකොට අනාගත සේවක අවශ්‍යතාවයේ අපි මිනිස් බල සැලසුම් කරණය තුළ පුරවකථනය කරනවා. එවිට අපිට ඒ සේවක අවශ්‍යතාවය හඳුනාගෙන ඊට වැය වෙන පිරිවැය සේවකයන් සඳහා තමයි ආයතනයක වැඩිපුරම පිරිවැයක් දරන්න වෙන්නේ. ඒ පිරිවැය පුරවකථනය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මානව සම්පත වඩා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදාගත හැකි වෙනවා. අපි මේ කාරණේ අපි පැහැදිලි කරනකොට කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය කියන වචන නිර්වචනය කරගත්තොත් මේ කාරණය පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අනාගත සේවක අවශ්‍යතා කලින් හඳුනා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු අඩපණ වී යාම වළක්වා ගන්න පුළුවන්. දැන් අපි මානව සම්පත් කළමනාකරන සැලැස්ම තුළ අනාගත සේවක අවශ්‍යතාවයේ කලින් අපි හඳුනා ගන්නවා. එතකොට අනාගතයේ සේවක අතිරික්තයක්ද තියෙන්නේ? සේවක ඌනතාවයක්ද තියෙන්නේ? ඒවට අපිට කල්තියා පිළිතුරු සපයා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට හදිසි බඳවා ගැනීම සඳහා දැරීමට සිදුවිය හැකි පිරිවැයවම කරගන්න පුළුවන්. අපි අනාගත කාර්යයන් අනුව අවශ්‍ය සේවක සංඛ්‍යාව කල්තියා නිශ්චය කරලා තියෙනවා. ඒක නිසා හදිසි බඳවා ගැනීම සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කරගන්න පුළුවන්. ඒ වගේම සේවකයන්ගේ පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි මිනිස් බල සැලසුම් කරන්නේදී එහෙම නැත්නම් මානව සම්පත් සැලැස්ම තුළ අපි සේවකයන් පිළිබඳ විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කිරීම තුළින් නැත්නම් සේවකයන් ඇගීමට ලක් කරනවා කාර්ය සාධනය. ඒ තුළින් අපිට පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඉහළ නිපුණතාවයකින් යුත් සේවකයන් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉහළ කළමනාකරන තනතුරු වලට සේවකයන් අයදුම් පත්‍ර යොමු කරන්නේ මානව සම්පත් සැලැස්ම අධ්‍යයනය කරලා. එහින්දා ඉහළ නිපුණතාවයෙන් යුත් සේවකයන් අපි හොඳ මානව සම්පත් සැලැස්ම ඉදිරිපත් කරොත් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. මානව සම්පත් සැලැස්මක ඇතුළත් වූ කරුණු විමසා බලමු. පළවෙනි එක ව්‍යවසායකයන් හවුල්කරුවන් පිළිබඳ විස්තර. ව්‍යාපාරයට සම්බන්ධ වන ව්‍යවසායකයන් එහෙම නැත්නම් හවුල්කරුවන්ගේ නම් ලිපියමු ඒ වගේ පෞද්ගලික තොරතුරු සඳහන් කරන්න ඕනේ. ඊළඟට කළමනාකරන කුසලතා ඒ ආයතනයේ සංවිධානයේ කළමනාකරුවන්ගේ අධ්‍යාපන සුසුකම් පළපුරුද්ද ඔවුන්ගේ ශක්තියින් වෙන සඳහන් කරන්න ඕනේ. ඊළඟට සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්.
මානව සම්පත් සැලැස්මක් පිළියෙල කරනකොට සංවිධානයේ විවිධ කාර්යයන්ට අදාළව තනතුරු ඇති කරලා ඒ තනතුරු වලට අදාළ කාර්යයන් බලතල වගකීම් දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. අපිට මේ වගේ උදාහරණකින් එක පෙන්වන්න පුළුවන්. මේ විදිහට වගුවකින් ඒක නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට සංවිධාන සටහන. අපි සංවිධානයක ඇති විවිධ අංශ හා තනතුරු අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය සංවිධාන ව්‍යුහයක් කියලා කියනවා. එහෙම නැත්නම් සංවිධානයක තනතුරු වගකීම් බලතල කාර්යයන් බෙදිලා ගිහිලා තියෙන විදිය සංවිධාන ව්‍යුහකින් පෙන්වුම් කරන්න පුළුවන්. ඒක රූප සටහනකට ගත්තාම සංවිධාන සටහනක් කියලා කියනවා. එහෙම නැත්නම් සංවිධාන ව්‍යුහය සංවිධාන සටහනකින් සාරාංශ කර දක්වන්න පුළුවන්. එවැනි සංවිධාන සටහනක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ව්‍යාපාර ආයතනයක ස්වභාවය අනුව පවතින විවිධ තනතුරු වෙනුවෙන් ගෙවුම් ලබන වැටු හා වේතන සඳහන් කරන්න ඕනේ. මානව සම්පත වෙනුවෙන් වාර්ෂිකව මුළු ශ්‍රම වියදම්, ඍජු ශ්‍රම වියදම් හා වක්‍ර ශ්‍රම වියදම් වශයෙන් වෙන්වෙන්ව දක්වන්න ඕනේ. මානව සම්පත් සැලැස්මක ආකෘතිය මේ ඔබ දකින්නේ. එහි ව්‍යවසායකයන් හවුල්කරුවන් පිළිබඳ විස්තර ඇතුළත් කරනවා. කළමනාකරන කුසලතා, සේවකයාගේ නම, අධ්‍යාපන සුසුකම්, පළපුරුද්ද, වෙනත් කුසලතා. කළමනාකරන නොවන සේවක කුසලතා ඇතුළත් කරනවා. සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්, ඒ තනතුරු වල කාර්ය හා බලතල ඒවා බෙදලා ගිහිලා තියෙන විදිහ මේක ඇතුළත් කරනවා. ඊළඟට සංවිධාන ව්‍යුහයට අනුව සංවිධාන සටහනක් මේක ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට වාර්ෂික වියදම් ඇස්තමේන්තුව. එහි අපි දන්නවා වැඩිපුරම වියදමක් දරන්නේ වෙන්නේ සේවක වැටුප් ගෙවන එකට. ඒ නිසා මේ වාර්ෂික වියදම් ඇස්තමේන්තුව මාසික වාර්ෂික වශයෙන් ඇතුළත් කරලා මානව සම්පත් සැලැස්ම එහි ඇස්තමේන්තුව මෙහි ඇතුළත් කරනවා. 18 වෙනි නිපුණතාවේ 18.5 නිපුණතා මට්ටම ව්‍යාපාරයේ මූල්‍ය සැලැස්ම පිළියෙල කරයි. කාලච්ඡේද 8යි. ඉගෙනුම් පළ මූල්‍ය සැලැස්ම හඳුන්වයි. මූල්‍ය සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි. මූල්‍ය සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු ලැයිස්තුගත කරයි. මූල්‍ය සැලැස්මේ එක් එක් සංරචකය පැහැදිලි කරයි. මූල්‍ය සැලැස්මේ එක් එක් සංරචකය යටතේ දැක්විය යුතු කරුණු පැහැදිලි කරයි. දෙන ලද තොරතුරු ඇසුරින් මූල්‍ය සැලැස්මේ අන්තර්ගත කළ යුතු ව්‍යාපෘති පිරිවැය ඇස්තමේන්තු කරයි. දෙන ලද තොරතුරු ඇසුරින් මූල්‍ය සැලැස්මේ අන්තර්ගත කළ යුතු ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය පිළියෙල කරයි. දෙන ලද තොරතුරු ඇසුරින් මූල්‍ය සැලැස්මේ අන්තර්ගත කළ යුතු ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරයි. දෙන ලද තොරතුරු ඇසුරින් මූල්‍ය සැලැස්මේ අන්තර්ගත කළ යුතු ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරයි. දෙන ලද තොරතුරු ඇසුරින් මූල්‍ය සැලැස්මේ අන්තර්ගත කළ යුතු ඇස්තමේන්තුගත ණය ආපසු ගෙවීමේ සටහන පිළියෙල කරයි. ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත තවත් වැදගත් කොටසක් තමයි මූල්‍ය සැලැස්ම කියලා කියන්නේ. ව්‍යාපාරයක සියලුම ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු ඇතුළත් වන කොටස මූල්‍ය සැලැස්ම කියලා කියනවා. මූල්‍ය කළමනාකරණයේ නිපුණතාවය තුළ අයිතිකරුගේ ධනය උපරිම වන අයුරින් අරමුදල් සම්පාදනය කරගෙන ඒවා ඵලදායී මාර්ගවල යොදවන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. ඒක නිසා මූල්‍ය සැලැස්ම තුළ අන්තර්ගත කරන කරුණු රාශියක් අපි මූල්‍ය කළමනාකරණ නිපුණතාවයේ සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට බලමු මූල්‍ය සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම. ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණ නිගමනය කිරීමට හා සම්පාදනය කරගන්න පුළුවන් මූල්‍ය සැලැස්මක් විශ්ලේෂණය කරලා. ඒ කියන්නේ ඊළඟ කාලච්ඡේදය තුළ දියත් කරන ව්‍යාපෘති සඳහා කොපමණ අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? ඒක සම්පාදනය කරගන්නේ කුමන මාර්ගවලින්ද කියන ගැටලු වලට විසඳුම ලැබෙනවා මූල්‍ය සැලැස්ම තුළින්. ඒ වගේම ව්‍යාපාරයේ අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ගන්න පුළුවන් මූල්‍ය සැලැස්ම තුළින්. මූල්‍ය සැලැස්ම තුළ මූල්‍ය විශ්ලේෂණයක යෙදෙනවා. ඒක නිසා ඒ විශ්ලේෂණ අධ්‍යයනය කරලා අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ගන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය සැලැස්ම තුළ නිරූපණය වන දෙයක් තමයි ඊළඟ කාලච්ඡේදය තුළ අරමුදල් ඌනතාවයක්ද ඇති වෙන්නේ කියන එක.
ඒක අපිට මූල්‍ය සැලැස්ම තුලින් හොයාගන්න පුළුවන්. ඒ කාලය හොයාගන්න පුළුවන්. ඒ කාලය හොයාගෙන ඊට පිළියම් යෙදීමට අවකාශය ලැබෙනවා මූල්‍ය සැලැස්ම නිසා. ඒ වගේම ඊළඟ කාලච්ඡේදය තුල මුදල් අතිරික්තයක්ද ඇති වෙන්නේ. ඒ ඇති වෙන කාලය අපිට හඳුනා ගන්න පුළුවන් මූල්‍ය සැලැස්ම තුලින්. එහෙම හඳුනාගත්තාම ඒ මුදල් ඵලදායී ආර්ථික කටයුතු වල යොදවන්න හැකියාව ලැබෙනවා මූල්‍ය සැලැස්ම තුල ඒ දේවල් නිරූපණය වන හින්දා. ඊළඟට මූල්‍ය සැලැස්මක සඳහන් කරුණු එහෙම නැත්නම් අන්තර්ගත කරුණු මොනවද කියලා සලකා බලමු. ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය එහෙම නැත්නම් ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ණය අපසුගීම සටහන. ව්‍යාපෘති සාරාංශය. මූල්‍ය සැලැස්මක අන්තර්ගත කරුණු විමසා බලමු. පළවෙනි එක ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය. තෝරාගත් ව්‍යාපාර අදහසට අනුව ක්‍රියාත්මක කර පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය සඳහා දැරීමට සිදුවන වියදම් එහෙම නැත්නම් පිරිවැය ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියලා කියනවා. ව්‍යාපෘති පිරිවැය කොටස් තුනකින් සමන්විත වෙනවා. පළවෙනි එක මුළු ස්ථාවර පිරිවැය. ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන දික්කාලන පැවැත්මක් ඇති. ඒ කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් පැවැත්මක් ඇති. වත්කම් සඳහා වන පිරිවැය ස්ථාවර පිරිවැය එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් සඳහා දරන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය කියලා කියනවා. උදාහරණ වශයෙන් ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, රථවාහන සඳහා දරන වියදම්. දෙවෙනි එක මෙහෙයුම් වියදම්. මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර අවශ්‍ය වන වියදම්. ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්ත පටන් ගන්න ඉස්සරලා දැරිය යුතු වියදම්. ඉඩම් සංවර්ධනයට, ජල විදුලි පාසුකම් ලබා ගැනීමට, බලපත්‍ර ලබා ගැනීමට, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, ඒ සඳහා අවශ්‍ය වන ගාස්තු මේ සඳහා නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. මුළු කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ එදිනදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අරමුදල්. උදාහරණ වශයෙන් දැක්වුවොත් අමුද්‍රව්‍ය ලබා ගන්න, නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය දරන්න, පරිපාලන පොදුකාර්ය පිරිවැය දරන්න, අලෙවි පොදුකාර්ය පිරිවැය දරන්න, ඒ සඳහා අවශ්‍ය වන අරමුදල් කාරක ප්‍රාග්ධනය කියලා කියනවා. ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය මූල්‍ය සැලැස්මක අන්තර්ගත දෙවන කොටස. අපේක්ෂිත ආදායම්, අපේක්ෂිත විකුණු භාණ්ඩවල පිරිවැය සහ අපේක්ෂිත මෙහෙයුම් වියදම් දැක්වෙන ලේඛනය ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය කියලා කියනවා. ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශයක දැක්වෙන කරුණු විකුණුම් ආදායම, ඒ කියන්නේ අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් වල එකතුවෙන් ආපසුවම අඩු කරාම ලැබෙන අගය විකුණුම් ආදායම. විකුණුම් පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරයක ආරම්භක තොගයට ගැනුම් හා ගෙනීමේ කුලි එකතු කරලා ආපසුවම සහ අවසාන තොගය අඩු කරාම ලැබෙන අගය විකුණුම් පිරිවැය කියලා කියනවා. දල්ලාභය විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරාම දල්ලාභය ලැබෙනවා. ක්‍රියාකාරී ලාභය දල්ලාභයට අයබාර ආදායම් එකතු කරලා අයබාර වියදම් අඩු කිරීමෙන් ලැබෙන ලාභය ක්‍රියාකාරී ලාභය කියලා කියනවා. එහෙම නැත්නම් සුද්ධ ලාභය කියලා කියනවා. බදු පසුලාභය ක්‍රියාකාරී ලාභයෙන් ආදායම් බදු අඩු කළ පසු ලැබෙන ලාභය බදු පසුලාභය කියලා කියනවා. ඔබ ගිණුම් කරන්නේදී මේ පිළිබඳ හදාarලා තියෙනවා. මූල්‍ය සැලැස්මක තුන්වෙනි කොටස ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය යම් අනාගත කාල පරිච්ඡේදයක් තුලදී ව්‍යාපාරයකට අපේක්ෂිත මුදල් ගලා යාම සහ අපේක්ෂිත මුදල් ගලා යාම පිළිබඳ තොරතුරු ඇතුළත් කර පිළියෙල කරන ලේඛනය ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියනවා. මෙහි අන්තර්ගත ප්‍රධාන කොටස් දෙක අපේක්ෂිත මුදල් ගලා යාම සහ අපේක්ෂිත මුදල් ගලා යාම. මූල්‍ය සැලැස්මක
අන්තර්ගත හතරවෙනි කොටස ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. යම් අනාගත කාල පරිච්ඡේදයක අවසාන දිනට ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය පෙන්눔 කරන ලේඛනය ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියනවා. මේ අන්තර්ගත තොරතුරු ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්, ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් මේවායේ ඇස්තමේන්තුගත තොරතුරු මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳ ඔබ මූල්‍ය කළමනාකරණය සහ ගිණුම්කරණයේදී හදාරලා තියෙනවා. මූල්‍ය සැලැස්මක අන්තර්ගත පස්වෙනි කොටස තමයි ණය ආපසු ගෙවීමේ සටහන. ව්‍යාපාරයේ ලබාගත් ණය මුදල හා පොලිය ආපසු ගෙවන ආකාරය, කාලච්ඡේදයේ ආරම්භයේ හා අවසානයේ ණය ශේෂය ආදී විස්තර මෙහි ඇතුළත් වෙනවා. හයවෙනි කොටස තමයි ව්‍යාපෘති සාරාංශය. ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය, ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය, ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ණය ආපසු ගෙවීමේ සටහන ආදී මූල්‍ය තොරතුරු වල සාරාංශගත ලේඛනය ව්‍යාපෘති සාරාංශය කියලා කියනවා. අපි මූල්‍ය සැලැස්මක ආකෘතිය සලකා බැලුවොත් එහෙම ව්‍යාපෘති පිරිවැය ඒ තුල අන්තර්ගත වන තොරතුරු මේකේ සටහන් කරලා තියෙනවා. ඊළඟට ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය, ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ආකෘති ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. 18 වෙනි නිපුණතාවයේ 18.6 නිපුණතා මට්ටම ව්‍යාපාර සැලැස්ම අනුව ව්‍යාපාර ආදාසේ ශක්්‍යතාවය අගයයි. කාලච්ඡේද 5යි. ඉගෙනුම්ඵල මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය යන්න හඳුන්වයි. මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී භාවිතා කරන මූල්‍ය නොවන මිනුම් දඬු පැහැදිලි කරයි. මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී භාවිතා කරන මූල්‍ය මිනුම් දඬු ලැයිස්තුගත කරයි. මූල්‍ය හා මූල්‍ය නොවන මිනුම් දඬු ඇසුරින් ව්‍යාපාරය පිළිබඳ නිගමනවලට එළඹෙයි. අපි ව්‍යාපාර සැලැස්මක් හදලා ඒ ව්‍යාපාර සැලැස්මට අනුව දියත් කළ ව්‍යාපාරය සාර්ථක වුණාද අසාර්ථක වුණාද යන්න හොයලා බලන්න පුළුවන්. ඒ ව්‍යාපාර සැලැස්මට අනුව දියත් කරපු ව්‍යාපාරය සාර්ථකද අසාර්ථකද යන තීරණය කරන සාධක වර්ග දෙකක් තියෙනවා. එම සාධක වර්ග දෙක තමයි මූල්‍ය මිනුම් දඬු සහ මූල්‍යම නොවන මිනුම් දඬු. දැන් අපි බලමු සරල අභ්‍යාසයකින් මේ මිනුම් දඬු වර්ග දෙක හඳුනා ගන්න පුළුවන්ද කියලා. දැන් සුද්ධ ලාභයක් ලබා ගැනීම ඒක මූල්‍යම මිනුම් දණ්ඩක්. ඊළඟට ව්‍යාපාරයේ මුදල් අතිරික්තයක් පැවතීම මූල්‍යම මිනුම් දණ්ඩක්. ඊළඟට ඉහළ ආදායමක් ලබා තිබීම ඒකත් මූල්‍යම මිනුම් දණ්ඩක්. නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම ඒක මූල්‍යම නොවන මිනුම් දණ්ඩක්. ඊළඟට සේවකයන්ට ඉහළ වැටුපක් ගෙවීම මූල්‍යම මිනුම් දණ්ඩක්. ඊළඟට තෘප්තිමත් සේවකයන් සිටීම මූල්‍යම නොවන මිනුම් දණ්ඩක්. ඊළඟට මනා කළමනාකාරීත්වයක් පැවතීම මූල්‍යම නොවන මිනුම් දණ්ඩක්. ව්‍යාපාරය සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා හොයලා බලන්න මූල්‍යම නොවන මිනුම් දඬු සහ මූල්‍යම මිනුම් දඬු භාවිතා කරන්න පුළුවන්. මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා සලකා බලමු. ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ ව්‍යාපාරය සකස් කරන මූල්‍ය වාර්තාවල අන්තර්ගත තොරතුරු ඇසුරින් කරන ඇගීම මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියලා කියනවා. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව විස්තරය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය මේවා පාවිච්චි කරලා මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න පුළුවන්. මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී මූල්‍ය මිනුම් දඬු භාවිතා කරන්න. එවැනි මූල්‍යම මිනුම් දඬු දෙකක් මම මෙතන සඳහන් කරලා තියෙනවා. සමච්ඡේද ලක්ෂ විග්‍රහය. එතනදී ලාභ හෝ අලාභ නොලබන ස්ථානය අපිට ගණනය කරන්න පුළුවන් බ්‍රේක් ඉවන් පොයින්ට් එක. අපි මේක පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට අනුපාත විශ්ලේෂණය. අනුපාත විශ්ලේෂණයත් මූල්‍යම මිනුම් දණ්ඩක්. ඒ අනුව ව්‍යාපාර සැලැස්ම සාර්ථකද අසාර්ථකද කියලා බලන්න ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී
අපිට මූල්‍යම මිනුම් දඬු භාවිතා කරන්න පුළුවන්. මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණයේදී මූල්‍ය නොවන මිනුම් දඬු භාවිතා කරනවා. එවැනි එකක් අමුද්‍රව්‍ය පවතීද යන්න. අපේක්ෂිත ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබෙනවාද? ඒවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට හැකිද? එසේ නොවුනොත් ව්‍යාපාරය අඛණ්ඩව පවත්වන යාම ගැටලුවක්. ඊළඟට අපේක්ෂිත ව්‍යාපාරය ක්‍රියාත්මක කළ හැකිද? ව්‍යාපාර සැලැස්ම තුළ අරමුණු ගණනාවක් ස්ථාපිත කරනවා. ඒ සැලසුමට අනුව ආරම්භ කිරීම හා පවත්වාගෙන යාමට හැකි වේවිද යන්න අපි සොයලා බලන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය පරිසරයේ සූදානම්ද? ව්‍යාපාර පරිසරය තුළ අභ්‍යන්තර හා බාහිර පරිසරය අධ්‍යයනය කරලා අපි ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන හොයා ගන්නවා. ඒ සදුවත විශ්ලේෂණයට අනුව ව්‍යාපාරය ආරම්භ කරන්න ඒ වටපිටාව සූදානම් දැන්ද අපිට හොයලා බලන්න පුළුවන්. ඊළඟට නෛතික තත්වයන්ට අනුකූල වේද? ආරම්භ කරන ව්‍යාපාරය ඒ ව්‍යාපාර සංවිධාන වර්ගයට අනුව අදාළ පනත් තියෙනවා. ලියාපදිංචිට බලපාන නීති රීති තියෙනවා. ඊළඟට පාරිභෝගික අධිකාරී පනතේ නීති රීති තියෙනවා. ප්‍රමිති පනතේ නීති රීති තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර පනතේ නීති රීති තියෙනවා. ඒ නෛතික තත්වයන්ට අනුකූලද යන්න පිළිබඳ ඔයා බලන්න පුළුවන්. ඊළඟට පරිසර හිතකාමී බව. දැන් පරිසර හිතකාමී බව සොයා බැලීම වැදගත් වෙනවා. පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයට ගැනීම, ඉවතලන ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම සොයා බැලීම ආදීන් පරිසර රැක ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කරන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරනකොට පරිසරයට බලපෑමක් නොවන බවට පරිසර සංරක්ෂණ බලපත්‍රය ගන්න ඕනේ. EPL Environment Protection License එක වායු අපද්‍රව්‍ය ශබ්ද වැනි දෑවලින් පරිසරයට හානියක් නොවන බවට පරිසර සංරක්ෂණ බලපත්‍රය ගන්න ඕනේ. මේක අපිට උදාහරණයක් මේක පෙන්වන්න පුළුවන්. මේ තියෙන එවැනි Environment Protection License එකක් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කළ. ඊළඟට සමාජ වගකීම් ඉටු කරන්නේද? සාමූහික සමාජ වගකීම් සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනවල අපද්‍රව්‍ය හා පරිසර දූෂණය අවම කිරීම සඳහා ප්‍රශස්ත ක්‍රියාවලියකට යොමු වෙමින් විවිධ වැඩසටහන් වලට අනුග්‍රහය දක්වමින් මානව සම්පත් උපරිම ඵල ලබා ගැනීමට ක්‍රියා කිරීම හා ප්‍රජාව හා පරිසරය වෙනුවෙන් වගකීමක් සහිතව කටයුතු කිරීම සමාජ වගකීම් කියලා අපි කියනවා. එවැනි සමාජ වගකීම් ව්‍යාපාරය තුලින් ඉටුවන්නේද යන්න අපි සලකා බලන්න ඕනේ. මේ ආකාරයෙන් මුදලින් මැනිය නොහැකි තත්වයන් පිළිබඳ සොයා බැලීමෙන් ව්‍යාපාර සම්බන්ධ නිගමනවලට ව්‍යාපාරයේ කෙබඳු ව්‍යාපාරයක්ද මෙවැනි මූල්‍ය මිනිම් දඬු වලින් අපිට සොයලා බලන්න පුළුවන්. අපි 18 වෙනි නිපුණතාවයේ අවසාන නිපුණතා මට්ටම සාකච්ඡා කරනවා. විදායක සාරාංශය පිළියෙල කරයි 18 නිපුණතා මට්ටම. කාලච්ඡේද 5යි ඉගෙනුම් ඵල විදායක සාරාංශය යන හඳුන්වයි. විදායක සාරාංශයේ වැදගත්කම පෙන්වා දෙයි. විදායක සාරාංශයක අඩංගු කරුණු විස්තර. ව්‍යාපාර සැලැස්මක ඇතුළත් තවත් ප්‍රධාන කොටසක් තමයි විදායක සාරාංශය. ව්‍යාපාර සැලැස්මක ඇතුළත් මූලික කරුණු සංක්ෂිප්ත කොට දක්වන කොටස එහෙම නැත්නම් සාරාංශ කරලා දක්වන කොටස විදායක සාරාංශය කියලා කියනවා. ව්‍යාපාර සැලසුමක් පරිශීලනය කරන පුද්ගලයෙකුට ව්‍යාපාරයේ වැදගත්ම කරුණු සාරාංශගතව ඉදිරිපත් කිරීම මෙහිදී සිද්ධ වෙනවා. ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරන පුද්ගලයාට විදායක සාරාංශය කියවීමෙන් පස්සේ ව්‍යාපාර සැලසුමේ අන්තර්ගත කරුණු ගැන සමස්ත චිත්‍රයක් ඔහුගේ මනසේ නිර්මාණය කරගන්නට පුළුවන් වෙන විදිහට විදායක සාරාංශය ඉදිරිපත් කරන්න ඕනේ. බාහිර පාර්ශ්ව ඉලක්ක කරගෙන ව්‍යාපාර සැලැස්මක ඉතා වැදගත් කොටස විදායක සාරාංශය කියලා කියන්න පුළුවන්. විදායක සාරාංශය හැම විටම කෙටි හා සරල ආකර්ශනීය වෙන්න ඕන.
ඊළඟට අපි බලමු විධායක සාරාංශයේ වැදගත්කම. විධායක සාරාංශයේ සමස්ත ව්‍යාපාර සැලසුම් පිළිබඳව පෙරදක්මක් ඇති කරනවා. ව්‍යාපාර සැලසුම පිළිබඳව මඟ පෙන්වීමක් ලබා දෙනවා. ව්‍යාපාර සැලසුම පිළිබඳව විශ්වාසයක් ඇල්මැති පාර්ශ්වයන් තුළ ව්‍යාපාර සැලස්මක තියෙන විධායක සාරාංශය කියවීමෙන් ලබා දෙන්න පුළුවන්. විධායක සාරාංශයක මෙන්න මේ තොරතුරු ඇතුළත් වෙනවා. ව්‍යාපාරිකගේ නම හා ලිපි යොමුව, ව්‍යාපාර ඉතිහාසය, ව්‍යාපාරයේ දැක්ම, නිෂ්ඨාව, එහෙම නැත්නම් මෙහෙවර, පරමාර්ථ අරමුණු, නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය හෝ සේවා පිළිබඳ විස්තර, තරඟ කිරීමට සිදුවන වෙළඳපොළ පිළිබඳ තොරතුරු, ව්‍යාපාරයේ සාර්ථක කිරීමට තරඟකාරීත්වයේ වාසි ඇතිවීමටත් හේතු, ප්‍රධාන කළමනාකරන කණ්ඩායම්, මුළු ආයෝජනය, ඒ කියන්නේ ව්‍යාපාරිකයා යොදන ප්‍රාග්ධන ප්‍රමාණය, අපේක්ෂිත ණය ප්‍රමාණය, විධායක සාරාංශයක ආකෘතියක් මේ ඔබ දකින්නේ. ඒ අනුව අපි ව්‍යාපාර සැලැස්ම නිපුණතාවේ සියලුම නිපුණතා මට්ටම් සාකච්ඡා කර අවසන්. ඔබට මෙම නිපුණතාවය ප්‍රායෝගික ජීවිතේත් වැදගත් වෙනවා. මෙම නිපුණතාවේ නිබන්ධනය මම මෙම YouTube channel එකේ link එකක් වශයෙන් ඇතුළත් කරනවා. අවශ්‍ය නම් ඔබට එය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමනම් අපි ව්‍යාපාර අධ්‍යයන විෂයේ 18 වෙනි නිපුණතාවය මේන් අවසන් කරනවා. ඔබ සැමට බොහොම ස්තුතියි.